right එහෙනම් අද පාඩම පටන් ගමු හරි අන්තිමේට කියලා තියෙන්නේ පරිගණක පාදක තොරතුරු පද්ධතික වාසි ලියන්න කියලා මොනවද ලිව්ව වාසි කාර්යක්ෂමතාව වැඩි වැරදි සිදුවීම අඩුයි කාර්යක්ෂමතාව වැඩි වැරදි සිදුවීම අඩුයි අය විශ්වාසවන්ත බව වැඩි අඩු මානව සම්පතකින් කාර්යයන් කරන්න පුළුවන් ඔන්න ඔය වගේ දේවල් ලියවිලා තියෙනවා. ඒ කියන්නේ මම අර අත්තුරු එකේම අනිත් පැත්ත කියලා කිව්වේ. පරිගණක පාදක එක කියන්නේ අත්තුරු තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යන එකේම අනිත් පැත්ත. ඒ කියන්නේ තොරතුරු ගබඩා කිරීම, තොරතුරු විශ්ලේෂණය කිරීම, තොරතුරු සැකසීම, ඒ කියන්නේ දත්ත තොරතුරු බවට පත් කිරීම, අන්න ඒ වාගේ ක්‍රියාවලීන් වලට ඕන වෙන පද්ධති තමයි තොරතුරු පද්ධති කියන්නේ. දත්ත අර්ථවත් සකස් කරන්න තමයි ඒව ඕන වෙන්නේ. තොරතුරු ගබඩා කරන්න අන්න ඒ වාගේ. එතකොට මෙහෙම තියෙන තොරතුරු පද්ධති පවත්වාගෙන යන ක්‍රම දෙකකට පරිගණක පාදක තොරතුරු පද්ධති, අත්තිරු තොරතුරු පද්ධති. දැන් මාතෘකාව ලියා ගන්න තොරතුරු පද්ධතියක පැවතිය යුතු ලක්ෂණ. තොරතුරු පද්ධතියක පැවතිය යුතු ලක්ෂණ අද මාතෘකාව මේ දෙවෙනි දවස තොරතුරු පද්ධතිය වල දෙවෙනි දවස. තොරතුරු පද්ධතියක ලක්ෂණ. උදේ තොරතුරු පද්ධතියක් ගත්තොත් දත්ත ඇතුළත් කරන්න පුළුවන් වෙන්න ඕනේ තොරතුරු බවට පත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකල තොරතුරු වශයෙන් ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් ලියා ගන්න තොරතුරු පද්ධතියක ලක්ෂණ 1 ආදාන ප්‍රතිදාන තොරතුරු පැවතිය යුතු වීම. ආදාන හා ප්‍රතිදාන තොරතුරු පැවතිය යුතු වීම. ආදාන හා ප්‍රතිදාන තොරතුරු පැවතිය යුතු වීම. ආදාන ප්‍රතිදාන තොරතුරු පැවතිය යුතු වීම. 2 පද්ධතියට දත්ත ඇතුළත් කරපුවාම තොරතුරු බවට පත් කරන්න ක්‍රමයක් තියෙන්න ඕන. තොරතුරු බවට පත් කරනවා කියන්නේ අර්ථවත් සකස් කරනවා. එහෙනම් ලියා ගන්න දත්ත තොරතුරු බවට පත් කිරීමේ ක්‍රමයක් පැවතීම. නැත්නම් තොරතුරු බවට පත් කළ හැකි වීම. දත්ත තොරතුරු බවට පත් කළ හැකි වීම. දත්ත තොරතුරු බවට පත් කළ හැකි වීම. දත්ත තොරතුරු බවට පත් කළ හැකි වීම. 3 දත්තවල සුරක්ෂිතභාවය. දත්තවල සුරක්ෂිතභාවය. 4 දත්තවල සුරක්ෂිතභාවය. 4 තොරතුරු විශ්ලේෂණය කිරීමේ හැකියාව. ඇනලයිස් කරන්න පුළුවන් වෙන්න ඕන. තොරතුරු විශ්ලේෂණය කිරීමේ හැකියාව. තොරතුරු විශ්ලේෂණය කිරීමේ හැකියාව. ඊළඟ කටයුතු පහසු කර ගැනීමට සරල විය යුතු වීම. කටයුතු පහසු කර ගැනීමට සරල විය යුතු වීම.
කටයුතු පහසු කර ගැනීමට සරල විය යුතු වීම. නැත්නම් සරල විය යුතුය. කටයුතු පහසු කර ගැනීමට සරල විය යුතුය. කටයුතු පහසු කර ගැනීමට සරල විය යුතුය. හරි. ඒ කොටස ඉවරයි පුතේ. දැන් මාතෘකාව ලියා ගන්න. දෙවෙනි මාතෘකාව අද දවසේ මම මේ කතා කරේ තොරතුරු පද්ධතියක ලක්ෂණ. ඊළඟ මාතෘකාව තොරතුරු පද්ධතියක් ගොඩනැගීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. තොරතුරු පද්ධතියක් ගොඩනැගීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. ඔය ලක්ෂණ නම් එච්චරම අවුලක් නැහැ. අර පද්ධතියක ලක්ෂණ ලිව්වත් හරියොතෙන්ට. මම අර පද්ධතියක පැවතිය යුතු ලක්ෂණ කිව්වේ සංඝටක තියෙනවා. ඒ වගේම ඒවත් එක්ක මේවා සම්බන්ධ කරලා ලිව්වට කමක් නැහැ. මෙන්න මේක තොරතුරු පද්ධතියක පැවතිය යුතු තොරතුරු මොකද්ද මාතෘකාව? තොරතුරු පද්ධතියක් ගොඩනැගීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සමාවෙන්න. තොරතුරු පද්ධතියක් ගොඩනැගීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. ඔන්න අහගන්න. බෝඩ් එක බලා ගන්න. පුතේ තොරතුරු පද්ධතියක් නිර්මාණය කරනවා කියන්නේ අපි කඩයක් තියනවා නම් අපි ඒකට අර බිල් දාන සිස්ටම් එකක් හදනවා. බිල් නිකුත් කරන්න බාකෝඩ් එක එන්ටර් කරලා බිල හදලා බිලක් print කරන්න software එකක් හදනවා. ආන් ඕක පද්ධතියක්. තොරතුරු පද්ධතියක්. බලන්න ඒකේ තොරතුරු ගබඩා කිරීම, තොරතුරු දත්ත තොරතුරු බවට පත් කිරීම. එතකොට මුළු එකතු වගේ කැල්කියුලේට් කරනවා. අන්න ගණනය කිරීම කරනවා දත්ත තොරතුරු බවට පත් කරන්න. එතකොට ගබඩා කරනවා. ඒවා විශ්ලේෂණය කරන්න පුළුවන් මේ මාසේ කොච්චරක් විකුණුම් තියෙනවද? කොච්චර මේ භාණ්ඩේ විකිණලා තියෙනවද? අන්න ඒ වගේ විශ්ලේෂණය කරන්න පුළුවන්. අන්න තොරතුරු පද්ධතියක ලක්ෂණ එතන තියෙනවා. දැන් මේ කියන්නේ ඒ කඩේකට හදන තොරතුරු පද්ධතියක් උදාහරණයක් මම ඔය ගත්තේ ඒකක් නිර්මාණය කරනකොට සැලකිලිමත් විය යුතු කරුණු. තව උදාහරණයක් කියන්නම්. බැංකුවක ATM එකට කාඩ් එක දාලා සල්ලි එන software එකක් තියෙනවනේ ඔය මැෂින් එක ඇතුලේ. අන්න ඔය ATM system එක. ATM පද්ධතිය කොහොමද ඔය දේවල් වෙන්නේ? අන්න software එකකින් වෙන්නේ. ආන් ඕක පද්ධතියක්. එතකොට ඒ වගේ පද්ධතියක් නිර්මාණය කරනකොට හිතන්න ඕන දේවල්. පිරිවැය. ලියන්න එපා. පිරිවැය. කොච්චර වියදමක් ඇයිද? එතකොට වියදම ගැන හිතනවා වගේම තව දෙයක් හිතන්න ඕනේ. නැත්නම් මේ පද්ධතිය පාවිච්චි කරන්නේ නැහැ මිනිස්සු. පද්ධතිය භාවිතයේ පහසුව ගැන හිතන්න ඕනේ. පද්ධතිය භාවිතා කරන්න අමාරු නම් මිනිස්සුන්ට ඕක පාවිච්චි කරන්නේ නැහැ. එහෙම උදාහරණයක් තමයි අර Windows කියලා ෆෝන් Windows OS එක ආව ෆෝන් එක Nokia කියලා. Nokia ෆෝන් එකේ Windows OS එක ආවා. Android නෙවෙයි. Windows කියන පද්ධතිය ආවේ. ඔය මැෂින් වල එන්නේ. ඒක පාවිච්චි කරන්න අමාරුයි. ඒක දැන් නැති වෙලා දැන් Nokia ෆෝන් වලට Android තමයි එන්නේ. හේතුව ඒක ගොඩාක් user friendly ගතිය අඩුයි. පාවිච්චි කරන්න අමාරුයි. අන්න ඒ වගේ මම සාමාන්‍ය ඔය උදාහරණයක් කිව්වේ. දැන් තව උදාහරණයක් කියන්නම්. යම් කිසි කෙනෙක් ATM එකට ගියපුවම ඕකේ ඉංග්‍රීසියෙන් විතරක් තියෙනවා නම් සමහර වෙලාවට ඉංග්‍රීසි බැරි කෙනා ওই පද්ධතිය පාවිච්චි කරන්නේ නැහැ. ආයෙනම් භාවිතයේ පහසුව ගැන හිතන්න ඕනේ. පිරිවැය ගැන හිතන්න ඕනේ. කාර්යක්ෂමතාව ගැන හිතන්න ඕනේ. ඔන්න තුනක් කිව්වා. කාඩ් එක ඇතුළත් කරලා මම ඔය ATM එක ගැන උදාහරණ ගන්නේ. කාඩ් එක ඇතුළත් කරලා තප්පර 30ක් වගේ ඇතුළත අනිත් කාර්යයන් කරලා සල්ලි ගන්න ඉක්මන් වෙන්න ඕනේ. එහෙනම් කාර්යක්ෂමතාව ගැන හිතන්න ඕනේ. එහෙනම් ඔන්න පිරිවැය ගැන හිතන්න ඕනේ. කාර්යක්ෂමතාව ගැන හිතන්න ඕනේ. ගැන හිතන්න ඕනේ. ඊට පස්සේ භාවිතයේ පහසුව ගැන හිතන්න ඕනේ. ඕකට කියනවා සුකර බව. භාවිතයේ පහසුව. එතකොට අතුරු මූණත ගැන හිතන්න ඕනේ. ඉන්ටර්ෆේස් එක.
අතුරු මූණත ඉන්ටර්ෆේස් එක පෙනුම කොහොමද මේකේ? දැන් හිතන්න ඔය බැංකුවෙන් බැංකුවට ATM වල softwares වල අතුරු මූණත පෙනුම වෙනස්නේ. ආයෙනම් ඉන්ටර්ෆේස් එකත් හරි වැදගත්. සමහරලාට කළුම කළු ස්ක්‍රීන් එක අකුරු දාලා තියෙනවා. පේන්නේ නැහැ සමහර වෙලාවට. අන්න ඉන්ටර්ෆේස් එක වැදගත්. ආයෙනම් අතුරු මූණත අය වෙනස් පද්ධතිත් එක්ක කටයුතු කිරීමේ හැකියාව. වෙනත් පද්ධතිත් එක්ක උදාහරණයක් ගත්තොත් දැන් මේ ATM පද්ධතිය ගත්තොත් ඒක වෙනත් සේවාදායකත් සමග සර්වර් බේස් සිස්ටම් එක කොහොමද ගනුදෙනු කරන්නේ ඉන්ටර්නෙට් සිස්ටම් එක කොහොමද ගනුදෙනු කරන්නේ අන්න ඒ වගේ ඒ කියන්නේ වෙනත් පද්ධති සමග සම්බන්ධ වීමේ හැකියාව නැත්නම් වෙනත් පද්ධති සමග කටයුතු කිරීමේ හැකියාව උදාහරණයක් තව එකක් ගන්නම් ගින්නක් ඇති වෙලාවට එලාම් එකක් වදිනවා. එතකොට ඔය එලාම් එකක් වදින සිස්ටම් එක ගත්තොත් ඔය එලාම් එක වදිනකොට ඒ පද්ධතිය CCTV පද්ධතියත් එක්ක සම්බන්ධ වෙනවා. CCTV එකත් එක්ක සම්බන්ධ වෙලා කොහෙන්ද එලාම් එක එන්නේ? CCTV සිස්ටම් එක රන් වෙන්න ඕන. අර මේකෙන් අනිත් පද්ධතියට අන්න සංඥාවක් යනවා. වෙනත් පද්ධතියක් එක්ක ගනුදෙනු කරා. එලාම් එක වදින පද්ධතියට අමතරව CCTV එකත් පද්ධතියත් එක්ක සම්බන්ධ වෙනවා. ආයෙනම් වෙනත් පද්ධති සමග කටයුතු කිරීමේ හැකියාව තියෙන්න ඕන. අය නඩත්තු කිරීමේ හැකියාව. නඩත්තු කිරීමේ හැකියාව. ඒ කියන්නේ පුතේ 100% මේ පද්ධතිය කැඩුනොත් ඒ පද්ධතිය හදනකොටම තීරණය කරන්න ඕනේ මේක 100% අක්‍රිය වුවත් දින කීයකින් යථා තත්ත්වයටපත් කරන්න පුළුවන්ද කියලා. අන්න ඔකට තමයි නඩත්තු කිරීමේ හැකියාව කියන්නේ. මේන්ටේන් කරන්න පුළුවන් වෙන්න ඕන. දැන් ඔය කියන්නේ ඔය නොරොච්චෝලේ විදුලි බලාගාරය එහෙම මෙන්න මේ හානිය වෙලා තියෙනවා. එතකොට නැත්තම් මෙන්න මේ කාලයක් නඩත්තුව සඳහා යනවා. ඒකවල ගැරන්ට් කරලා තියෙනවා මේ සිස්ටම් එක ඩවුන් වුණාත් මෙන්න මෙච්චර කාලයකින් රිකවර් කරන්න පුළුවන්, හදන්න පුළුවන්. ඔන්න ඔකට තමයි කියන්නේ නඩත්තු කිරීමේ හැකියාව. හරි. ලියා ගන්න. තොරතුරු පද්ධතියක් ගොඩනැගීමේදී එම තොරතුරු පද්ධතිය තොරතුරු පද්ධතියට ඉහළ ඉල්ලුමක් ඇතිවන ලෙස එම තොරතුරු පද්ධතියට ඉහළ ඉල්ලුමක් ඇතිවන ලෙස නිර්මාණය කිරීමට නම් දැන් සම්බන්ධිත දරුවෙක් ඉන්නව නේද? උදේ මම මේ කරන්නේ තොරතුරු පද්ධතියක නිර්මාණය කිරීමේ දී සැලකිලිමත් යුතු කරුණු. ඉහළ ඉල්ලුමක් ඇති කිරීමට නම් කියලා නේද කිව්වේ? ඔව්. පහත සඳහන් කරුණු ගැන සැලකිලිමත් විය යුතුය. පහත සඳහන් කරුණු මත නැත්නම් පහත සඳහන් කරුණු ගැන සැලකිලිමත් විය යුතුය. පහත සඳහන් කරුණු ගැන සැලකිලිමත් විය යුතුය.
ඔන්න ලියා ගන්න. තොරතුරු පද්ධතියක් ගොඩනැගීමේදී සැලකිලිමත් යුතු කරුණු මේවල සමහරක් ඒවට ඉඩ තියන්න මම මේ තරු දාණයට රූලක් විතර තියන්න. මේ කොටස ලියන්න එපා. දෙවෙනි එකේ නම් ලියවට කමක් නැහැ. ආගන්න පුතේ පිරිවැය කියන දේ දන්නවනේ කොච්චර මුදලක් වැය වෙයිද පද්ධතිය හදන්න software එක හදන්න කොච්චර මුදලක් යයිද ඒවට printer ඕනේ නේද දැන් හිතන්නකෝ කඩයක් තියෙනවා කාට හරි කියලා කමල් කියන පුද්ගලයාට කඩයක් තියෙනවා මේ කමල් එතකොට ඒ කමල්ගේ කඩේට බිල් දාන සිස්ටම් එකක් හදනවා ඒකට කොච්චරක් කමල්ට වියදමයිද අන්න ඕක තමයි පිරිවැය කියලා කියන්නේ. එහෙනම් මේ පිරිවැය ගැනත් හිතන්න ඕන මොකද කස්ටමර්ට දරන්න පුළුවන්ද? කමල් කාට හරි කියලා හදව ගන්නවා කියනකො software engineer කෙනෙකුට කියලා. එතකොට printer ඕනේ ඒවට පිරිවැය ගැන තමයි ඔය කියන්නේ. ඊළඟට සුකර බව. සූකර නෙවෙයි සුකර. සූකර කිව්වොත් ඌරුනේ. හරි. එතකොට සුකර බව කියලා කියන්නේ පුතේ ඒ පද්ධතිය භාවිතා කරන්න කොච්චර පහසුද කියන එක. පද්ධතිය භාවිතා කරන්න කොච්චර පහසුද කියන එක සුකර බව. මේක අනිවාර්යෙන් හිතන්න ඕනේ. දැන් ජංගම දුරකථනයම ගත්තොත් ඒවා ගොඩක් අපිට පාවිච්චි කරන්න පහසු වෙන්න ඕනේ. නැත්නම් ඒ ජංගම දුරකථනය අපි ගන්නෙ නෑ ඒක අතාරිනවා. වෙන විකල්පයකට යනවා. ඒ වගේ භාවිතා කිරීමේ පහසුව කියන එක හරි වැදගත්. තියාගන්න චූටි රිකැලක් ගහලා චූටි රිකැලක් ගහලා ලියා ගන්න පද්ධතිය කොතරම් දුරට පහසුවෙන් භාවිතා කළ හැකිද යන්න මෙයින් දක්වයි. කොතරම් දුරට පහසුවෙන් භාවිතා කළ හැකිද යන්න. කොතරම් දුරට පහසුවෙන් භාවිතා කළ හැකිද යන්න මෙයින් දක්වයි. මෙයා හරි. නිර්වද්‍යතාව දන්නවනේ. දැන් උදාහරණයක් බිල් දාන සිස්ටම් එකක් ගත්තොත් ඒකේ වැරදි වෙන්න බෑ. නිර්වද්‍ය වෙන්න ඕනේ. ඒක අනිවාර්යයිනේ. ATM එකක් ගත්තොත් කාඩ් එක වැරදි කාඩ් අංකය ගන්නවා මයි අංකය 1 2 4 5 කියන්නකෝ. මේක දාපුවාම ඒක වැරදි කියනවා. මේක තමයි හරිම අංකේ. මේක වැරදි කියනවා. ඒ කියන්නේ මොනවා හරි පද්ධතියේ නිර්වද්‍යතාව මත දෝෂයක් තියෙනවනේ. නිර්වද්‍ය නැහැ. අන්න ඒ වගේ පද්ධතියක් නිර්වද්‍ය වෙන්න ඕනේ. දෝෂාවම වෙන්න ඕනේ. නිර්වද්‍යතාව වැඩි වූ තැන මෙයා නිකම්ම වැඩි වෙනවනේ. විශ්වාසය වැඩි වෙනවා. නඩත්තු කිරීමේ හැකියාව ඉරිකැලක් ගාලා ලියා ගන්න. පද්ධතියේ දෝෂයක් මත ඒ රිකවර් කරන්න නැවත යථා තත්ත්වයට පත් කරන්න ගත වන කාලය. පද්ධතියේ දෝෂයක් මත එය නැවත යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව හා කාලය. නඩත්තු කිරීම කියන්නේ ඒකයි. ඒ නැවත යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව හා කාලයයි ගතවන කාලයයි. ඒ නැවත යථා තත්ත්වයට පත් කිරීමට ඇති හැකියාව හා ගතවන කාලයයි. ඊළඟ සිතු ඇති බව. මොකද්ද මේ සිතු ඇති බව කියන්නේ? මේකට ඉංග්‍රීසි මීඩියම් ඉන්නවා එක දරුවෙක්
මේකට සිටුව ඇති බව කියන්නේ availability කියන එක. එතකොට සුකර බව කියන්නේ compatibility කියන එක. ගැළපීම කියන එක. එතකොට සිටුව ඇති බව කියලා කියන්නේ පුතේ දැන් අපි මේ පද්ධතියක් අපට අවශ්‍ය වෙලාවට භාවිතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් කමල් යනවා ATM එකට. කමල් ATM එකට යද්දී ATM එක වැඩ කරන්නේ ATM එක පාවිච්චි කරන්න ATM එක පාවිච්චි කරන්න පුළුවන් උදේ 9ත් හවස 6ත් අතර විතරයි. අන්න රෙස්ට්‍රික්ස් දාලා තිනවා බාධාවන් දාලා. එතකොට කමල් යනවා වෙන බැංකුවකට. අන්න ඒකේ පැය 24ම පාවිච්චි කරන්න පුළුවන්. අන්න එතකොට කමල්ට හිතුන වෙලාවට ඕනෑම වෙලාවක අර වෙනත් බැංකුවක් කියලා මම උදාහරණයක් ගත්තේ. අන්න ඒ ATM එක පාවිච්චි කරන්න පුළුවන් පැය 24ම. හැබැයි කමල්ට හිතුන වෙලාවට මේක පාවිච්චි කරන්න බෑ. පද්ධතියක් එහෙම වෙලා හරියන්නේ නැහැ. පරිශීලකයාට මොන වෙලාවෙද පාවිච්චි කරන්න ඕනේ? ඒ අවස්ථාවේ පස් සිස්ටම් එක තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් ෆෝන් එකක් ගන්න ෆෝන් එකත් පද්ධතියන්නේ. ෆෝන් එකේ අපිට දැන් ෆොටෝ එකක් ගන්න ඕනේ. කැමරා ෆෝන් එකක් තියෙන්නේ. ආයෙනම් ඒක දැන් පුළුවන් වෙන්න ඕනේ. ඒක මොනවාරි ගැටලුවක් හින්දා හරි රත් වෙලා හින්දා හරි බැරි නම් අපි මේ පද්ධතිය අවශ්‍ය වෙලාවට අපිට පාවිච්චි කරන්න බෑනේ. වැඩක් නැහැනේ. පද්ධතිය තිබ්බට වැඩක් නැහැ. අපිට අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න බෑ. එහෙනම් සිටුව ඇති බව කියන්නේ ඒකයි. ලියා ගන්න. පද්ධතිය භාවිතා කිරීමට අවශ්‍ය වූ විටක පද්ධතිය භාවිතා කිරීමට අවශ්‍ය වූ විටක පද්ධතිය භාවිතා කිරීමට අවශ්‍ය වූ විටක අවශ්‍ය වූ ඕනෑම විටක සමාවෙන් පද්ධතිය භාවිතා කිරීමට අවශ්‍ය වූ ඕනෑම විටක භාවිත කළ හැකිවීම සිටුව ඇති බවයි. භාවිත කළ හැකිවීම සිටුව ඇති බවයි. හරි. පද්ධති දෙකක් අතර ක්‍රියා කිරීමේ හැකියාව කිව්වා. පද්ධතිය ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. මොකද සොර සතුරෝ එම පද්ධතියට රිංගවුවොත් ඒකේ දත්ත සොරා ගන්න පුළුවන්. ATM එකට අපි කාඩ් එක දාලා වැරදි පින් අංකයකින් අපි සල්ලි ගන්න පුළුවන් නම් ඒ ATM එකකින් වැඩක් නැහැ. ආයෙනම් ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. සිකියුරිටි පැත්ත. ඒක තමයි ඔය කියන්නේ. ෆෝන් එකක් නම් ඒකට ආරක්ෂණ ක්‍රමවේද යොදන්න පුළුවන් වෙන්න ඕනේ. පින් නම්බර්ද, ෆේස් අන්ලොක්ද, ෆින්ගර්ප්‍රින්ට්ද අන්න ඒ වගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. 10 පෞද්ගලිකත්වය කියන්නේ පුතේ සමහර පද්ධතිවල එක්ස්ප්‍රෙස් කරගන්නා රහස්‍ය දත්ත ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්න ඕනේ. වෙනත් අයට පේන්නේ නැති වෙන්න, තවත් පාරිභෝගිකයන්ට පේන්නේ නැති වෙන්න ගබඩා කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඕක තමයි පෞද්ගලිකත්වය කියන්නේ. ලියා ගන්න. පද්ධතිය තුල රැස්වන දත්ත පද්ධතිය තුල රැස්වන දත්ත වල පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට හැකියාව පැවතිය යුතුය. පද්ධතියක් තුල රැස්වන දත්තවල පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට රහස්‍යභාවය ආරක්ෂා කිරීමට හැකියාව පැවතිය යුතුය. හැකියාව පැවතිය යුතුය. හරි. ඊළඟට කතා කරන මාතෘකාව තොරතුරු පද්ධති වර්ග. තොරතුරු පද්ධති වර්ග information system type. තොරතුරු පද්ධති වර්ග. පුතේ විවිධ තොරතුරු පද්ධති තියෙනවා. දැන් ඕගොල්ලෝගේ සිලබස් එක ඇතුලේ තොරතුරු පද්ධති උගන්වන්න තියෙනවා වර්ග 12ක් ගැන. වර්ග කීයක්ද? වර්ග 12ක් ගැන. ඒ වල කියන ඉංග්‍රීසි නම් සමහරක් තමයි මේ තියෙන්නේ.
transaction processing system TPS ගනුදෙනු සැකසුම් පද්ධති office automation system කාර්යාල ස්වයංකරණ පද්ධති knowledge work system දැනුම පාදක පද්ධති නැත්නම් දැනුම් කළමනාකරණ පද්ධති තීරණ ආධාරක පද්ධති decision support system කළමනාකරණ තොරතුරු පද්ධති management information system executive support system විධායක සහායක පද්ධති විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට උපාය මාර්ගික තීරණ ගන්න ඕන වෙන පද්ධති ඕම් පද්ධති තව තියෙනවා විශේෂඥ පද්ධති expert system නිහින පද්ධති embedded system ඔන්න ඕවා ගැන කතා කරන්න තමයි මේ යන්නේ එහෙනම් එලෙස පවතින තොරතුරු පද්ධති තමයි පුතේ මේ තියෙන්නේ තොරතුරු පද්ධති වර්ග 9යි 3යි 12යි හරි ලියා ගන්න මාතෘකාව තොරතුරු පද්ධති වර්ග තොරතුරු පද්ධති වර්ග වන්දික මයික් එක ඔන් වෙලා පුතේ තොරතුරු පද්ධති වර්ග හරි ලියා ගන්න දරුවෝ විවිධ කාර්යයන් පහසු කර ගැනීම සඳහා විවිධ කාර්යයන් පහසු කර ගැනීම සඳහා විවිධ කාර්යයන් පහසු කර ගැනීම සඳහා මේ කිව්වේ වල ප්‍රශ්න නැහැ නේද ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේ කිව්වේ වල ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඔයගොල්ලෝ මයික් එක ඔන් කරලා කතා කරන්න බෑ නම් chat එකට දාන්න ඕනම තියෙන ප්‍රශ්නයක් මම බලනවා අනිත් කරුණ තමයි සාමාන්‍ය පන්ති පවත්වුවත් මෙතනදී ඔන්ලයින් ක්‍රමයට පන්ති පවත්වුවත් අපි මේ ඔය වෙන 2021 19 18 කාලවල පැවති ගානටම සිලබස් එක අවශ්‍ය ගානට ඉවර වෙලා තියෙනවා. ඒකින්ද හයියෙන් වේගෙන් පාඩම කරන්න ඕනේ. එහෙම කියලා ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය තැන තමයි මේ ඉන්නේ. මේ යන විදියට කිසි ගැටලුවක් නැහැ. මාස 5කට කලින් මන් සිලබස් නවත්තනවා. මාස 4කට හෝ 5කට කලින් සිලබස් එක නවත්තනවා. හරි. ඔව් මේ මාසේ ටියුට් තියෙනවා මම පළවෙනි සතියෙන් පස්සේ ටියුට් තියෙනවා ඕගොල්ලොන්ට පළාත් අතර ඉන්න දෙනවා බස් එකෙන් වැඩ කරාට පස්සේ නිබන්ධන දෙනවා හරි ප්‍රශ්න නැහැ වෙන right හරි අනිත් එක මේ පළවෙනි සතිය ඇතුළත මෙහෙයුම් පද්ධති සහ පරිගණක ජාලකරණය වෙබ් එකට දාලා ඉවරක් කරනවා මේ පළවෙනි සතිය ඇතුළත ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් ඉන්න සෑම් එකට කලින් ඒකව තමයි මේකෙන් ප්‍රශ්නයක් එනවා අනිවාර්යෙන් A level paper එකෙත් වාර විභාගෙටත් ලකුණු 15 ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා හරි වෙන ප්‍රශ්න නැනේ එනම් බලමු තොරතුරු පද්ධති වර්ග නෑ තාම ප්‍රයිවට් එක්සෑම් තාම දාන්න නෑ
ඒ දාන වෙලාවට පොඩ්ඩක් WhatsApp message එකක් දාලා තියන්න මම කියන්නම් group එකේ පණිවිඩය දාන්නම්. දානකොට මම group එකට දාන්නම් පණිවිඩය. හරි. එච්චරයි නේ right. ලියා ගන්න. තොරතුරු පද්ධති වර්ග විවිධ අරමුණු සඳහා පහත සඳහන් තොරතුරු පද්ධතියේ අන කාර්යයන් පහසු කර ගැනීමට කියලා ඉස්සලා කිව්වනේ. කාර්යයන් පහසු කර ගැනීමට විවිධ අරමුණු සඳහා පහත සඳහන් තොරතුරු පද්ධති භාවිතා කරයි. කාර්යයන් පහසු කර ගැනීමට විවිධ අරමුණු සඳහා පහත සඳහන් තොරතුරු පද්ධති භාවිතා කරයි. එක ගනුදෙනු සැකසුම් පද්ධතියේ කළමනාකරණ තොරතුරු පද්ධතියේ විධායක සහායක පද්ධතියේ එක්සිකියුටිව් සපෝට් සිස්ටම් තීරණ ආධාරක ඩිසිෂන් සපෝට් සිස්ටම් අන්තර්ගතය කන්ටෙන්ට් ඉන්ෆෝමේෂන් පද්ධති CIS අන්තර්ගත තොරතුරු පද්ධති භූගෝලීය ජියෝග්‍රැෆිකල් ඉන්ෆෝමේෂන් සිස්ටම් විශේෂඥ එක්ස්පර්ට් සිස්ටම් නිහින එම්බෙඩඩ් कार्याल स्वयंकरण ऑफिस ऑटोमेशन सिस्टम දැනුම කළමනාකරන knowledge management system සෝරු පද්ධති smart system එක දෙක තුන හතර පහ 9 10 විදිහට ලියන්නම් මම එතකොට මෙතන හතර නැති එකට ලියා ගන්න व्यवसाय संपत् सැලසුම් पद्धति व्यवसाय enterprise resource planning system व्यवसाय संपत् सැලසුම් पद्धति ERPS व्यवसाय संपत् सැලසුම් पद्धति व्यवसाय संपत् सැලසුම් पद्धति ඊළඟ कार्याल स्वयंकरण पद्धति දැනුම කළමනාකරණ පද්ධතියේ සෝරු පද්ධති office automation system කියන එකයි कार्याल OAS කියලා කියන්නේ හරිද එහෙනම් දැන් බලා ගන්න පළවෙනි මාතෘකාව ලියා ගන්න දැන් ඉදිරියට කතා කරන්නේ මේ මාතෘකා 12 ගැන මේ මාතෘකා 12 ගැන කතා කරනවා පළවෙනි මාතෘකාව ලියා ගන්න ගනුදෙනු සැකසුම් පද්ධති ඉරි ගහන්න වගේ ප්‍රශ්න වලට ටිකක් එනවා ලියන ප්‍රශ්න වලටත් ඇවිල්ලා තියෙනවා ලියා ගන්න මාතෘකාව ගනුදෙනු සැකසුම් පද්ධති ගනුදෙනු සැකසුම් පද්ධති අන්න ගනුදෙනුවක් කියන්නේ මොකක්ද සාමාන්‍යයෙන් ගන්නවා දෙනවනේ අපි පරිගණක පද්ධතියක් ඒ කියන්නේ පරිගණකය පාදක කරගන්න සිස්ටම් ගැන මේ කතා කරන්නේ. ඒතර එතනදී ගනුදෙනුවක් කියලා අදහස් කරන්නේ ඩේටාබේස් එකට එකතු වෙන එකකුයි ඩේටාබේස් එකෙන් අවුට් වෙන එකකුයි in and out. ඒ කියන්නේ දැන් හිතන්නකෝ බැංකුවට අපි සල්ලි දාපුවාම හරබැර කියලා කියන්නේ අර එකතු වෙන එකයි බැංකුවෙන් යන එකයි ඩේටාබේස් එකට එන එකයි ඩේටාබේස් එකෙන් ගැලවෙන එකයි අන්න ඕක තමයි ගනුදෙනුවක් කියන්නේ. ඒතර ආන් ඒ වාගේ ඩේටාබේස් එකට එකතු වෙන එකයි ඩේටාබේස් එකෙන් එළියට යන එකයි වාර්තා කරන්න තියෙන පද්ධතියක් තමයි මොන පද්ධති කියන්නේද? ගනුදෙනු සැකසුම් පද්ධති කියන්නේ.
දැන් උදාහරණයක් ගත්තොත් කාගේල් ෆුඩ් සිටි එකේ ගත්තොත් බිල් සිස්ටම් එකක් තියෙනවානේ. ඔන්න ගනුදෙනු සැකසුම් පද්ධතියක් ඔය බිල් දාන්නේ. transaction processing system එකක්. ඇයි ඒ? අපි යම් කිසි එකතු කරොත් database එකට එකතු වෙනවා. විකුණවුවොත් database එකෙන් යනවනේ. ආයෙනම් එනේවයි අනේවයි වාර්තා කරන්න තියෙනවා. ප්‍රශ්න තියෙන අය chat එකට දාන්න. ගනුදෙනු සැකසුම් පද්ධතියක් කියන්නේ ඕක. බැංකුවක අරබැර වාර්තා කරන පද්ධතිය ගනුදෙනු සැකසුම් පද්ධතියක්. වෙළඳ ආයතනයක විකුණුම් ගැනුම් වාර්තා කරන පද්ධතියක් ගනුදෙනු සැකසුම් පද්ධතියකට උදාහරණයි. database එකට එකතු වෙන ඒවායි database එකකින් යන ඒවායි out වෙන ඒවායි වාර්තා කරන්න තියෙන පද්ධතිය. ඕක තමයි ගනුදෙනුවක් කියලා කියන්නේ. ලියා ගන්න පුතේ. ලියා ගන්න. ලියා ගන්න. ගනුදෙනුවක් යනවා. ගනුදෙනුවක් යනවා. ගනුදෙනුවක් යනවා. දත්ත සමුදායෙන් තොරතුරු පද්ධතියක් සමග දත්ත සමුදායෙන් තොරතුරු පද්ධතියක් සමග දත්ත සමුදායෙන් තොරතුරු පද්ධතියක් සමග බාහිර හෝ අභ්‍යන්තරයට බාහිර හෝ අභ්‍යන්තරව සිදුවන සංනිවේදනයකදී හුවමාරු වන වැඩ ඒකකයක් වේ. හුවමාරු වන වැඩ ඒකකයක් වේ. හුවමාරු වන වැඩ ඒකකයක් වේ. එනම් database එකක් එක්ක තොරතුරු පද්ධතියක් කරා ගනුදෙනු කරද්දී සංනිවේදනයන් කරද්දී බාහිරට හෝ අභ්‍යන්තරයට හෝ මාරු වන වැඩ ඒකකයක් ගනුදෙනුවක් වේ. database එකක් කියන්නේ ලොකු දෙයක් නෙවෙයි, දත්ත එකතු කරලා දෙන තැන. ඕගොල්ලෝ ෆෝන් එකේ ෆෝන් නම්බර්ස් ටිකයි නමයි ගබඩා කරලා තියෙනවනේ. ඕකත් database එකක් තමයි. ෆෝන් නම්බර්ස් ටික එකතු කරලා තියෙන ක්‍රමයක්. database එකක් ඔන්න. එතකොට ඔය database එකට යම් කිසි බාහිරට හෝ අභ්‍යන්තරයට සංනිවේදනයක් කරද්දී එකතු වෙන වැඩ ඒකකයක් තමයි ගනුදෙනුවක් කියන්නේ. එක්කෝ එක එළියට යන එකක්, එක්කෝ එක ඇතුළට එන එකක් වෙන්න පුළුවන්. ඒකයි කිව්වේ සංනිවේදනයකින් සිදුවන වැඩ ඒකකයක් කියලා. ලියා ගන්න. ආයතනයක ගනුදෙනුවක් යනු කියලා ඉස්සෙල්ලා කිව්වේ ෆුල් ස්ටොප් තියන්න. ආයතනයක මෙවැනි ගනුදෙනු
පරිගණක පාදක ආකාරයෙන් වාර්තා කිරීමට මෙවැනි ගනුදෙනු පරිගණක පාදක ආකාරයෙන් වාර්තා කිරීමට පවතින පද්ධති ගනුදෙනු සැකසුම් පද්ධති වේ. පවතින පද්ධතියේ ගනුදෙනු සැකසුම් පද්ධති වේ. උදාහරණ වෙළඳ ආයතනයක විකුණුම් හා මිලදී ගැනීම වාර්තා කරන පද්ධති. in and out. විකුණුම් හා මිලදී ගැනීම. වෙළඳ ආයතනයක විකුණුම් හා මිලදී ගැනීම වාර්තා කරන පද්ධති. වෙළඳ ආයතනයක විකුණුම් හා මිලදී ගැනීම වාර්තා කරන පද්ධති. ඒ කියන්නේ ඕගොල්ලෝගේ ගමේ කඩයක් තියෙනවා නම් කඩේට විකුණන්න කියන බඩු තියෙන්නේ. අන්න ඒවා වාර්තා කරනවා. ඔන්න ඩේටාබේස් එකට එකතු වෙනවා. එතකොට පුතේ විකුණන වෙලාවට ඩේටාබේස් එකකින් එළියට යනවා. අන්න ගැනුම් හා විකුණුම් වාර්තා කරන පද්ධතිය වෙළඳ ආයතන. දෙක බැංකුවක හරබර වාර්තා කරන පද්ධති. cash deposit and withdrawal වාර්තා කරන්න. බැංකුවක හරහා බැර වාර්තා කරන පද්ධති. මුදල් හරහා බැර. හරි. මුදල් හරහා බැර වාර්තා කරන පද්ධති. එනම් මේ තොරතුරු පද්ධතිවල ගනුදෙනු සැකසුම් පද්ධති විශේෂ කාර්යයක් කරනවා. අහගන්න හොඳට ගනුදෙනු සැකසුම් පද්ධතියක මූලික කරුණු හතරක් ගැන සැලකිලිමත් වෙනවා. එක පරමාණුකතාව. transaction processing system එක සලකා බලනවා මෙන්න මේ කරුණු හතර ගැන. එක පරමාණුකතාව, දෙක සංස්ථිතික බව, තුන හුදකලා බව, හතර කල් පැවැත්ම. කල් පැවැත්ම. හරි. සංස්ථිතික බව මම ඉංග්‍රීසි වලින් දැම්මා consistency. අහගන්න ගනුදෙනු සැකසුම් පද්ධතියක පුතේ අනිවාර්යෙන් මෙන්න මේ අංග හතර ගැන සැලකිලිමත් වෙනවා. ඒ වගේ තොරතුරු පද්ධතියක් හදනකොට. ගනුදෙනු සැකසුම් පද්ධතියක් හදනකොට මෙන්න මේ කරුණු හතර ගැන සැලකිලිමත් වෙනවා. එහෙනම් මොකද්ද මේ පරමාණුකතාව? මොකද්ද මේ සංස්ථිතික බව, උදකලා බව, කල් පැවැත්ම කියලා ඊළඟට කියන්න. ලියා ගන්න. වෙනම රූලකින් තරුවක් දාලා ගනුදෙනු සැකසුම් පද්ධතියක දැන් කෙටියෙන් TPS කියලා ලිව්වට කමක් නැහැ. ගනුදෙනු සැකසුම් පද්ධතියක TPS පහත සඳහන් සුවිශේෂී ක්‍රියාකාරකම් පැවතිය යුතුය. නැත්නම් පහත සඳහන් සුවිශේෂී අංග පැවතිය යුතුය. පහත සඳහන් සුවිශේෂී අංග පැවතිය යුතුය.
හරි. එක පරමාණුකතාව ඇටෝමිසිටි කියලා කියනවා. පරමාණුකතාව හරි. ආගන්න පුතේ මේ පරමාණුකතාව ලියන්න දීලා ඊළඟට යන්න. පරමාණුකතාව කියන්නේ මේකයි. යම් කිසි ගනුදෙනුවක් අපි වාර්තා කරනකොට ඒක සම්පූර්ණයෙන් අවසන් වෙනවා හෝ ඒ කියන්නේ ආරම්භ නොවි හෝ සම්පූර්ණයෙන් අවසන් වෙලා තියෙන්න ඕනේ. ඕම කිව්වට වැඩිය තේරෙන්නේ නැතුව ඇති. ඒ කියන්නේ මෙහෙම ගනුදෙනුවක් වාර්තා කරනකොට ඒක සම්පූර්ණයෙන් අවසන් වුණු සිද්ධියක් හෝ සම්පූර්ණ අවසන් නොවෙලා නෙවෙයි ඒ කියන්නේ ආරම්භ නොකර තියෙන්න ඕනේ. උදාහරණයක් මෙහෙම සම්පූර්ණයෙන් අවසන් නොකළ අවසන් ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වය තමයි මේක අවසන් වෙන්න ඕනේ. නැත්තම් ආරම්භ නොවි තියෙන්න ඕනේ. මම ඒක තේරෙන විදිහට මෙහෙම කියන්නම්. අපි යම් කිසි බැංකුවේ ට්‍රාන්සැක්ෂන් එකක් කරා කියනකො ඔන්ලයින් කාගේ හරි ගිණුමකට සල්ලි යවුවා. ඔය අපේ ගිණුමින් අඩු වෙලා වෙනත් ගිණුමකට යන එක නෝක කරන්නේ. එතකොට ඕකත් ගනුදෙනු සැකසුම් පද්ධතියක්නේ. අපේකින් අඩු වෙනවනේ. ඩේටාබේස් එකෙන් අඩු වෙනවා, බැංකුවේ තියෙන ඩේටාබේස් එකෙන් අඩු වෙනවා. එතකොට ඔය ගනුදෙනුව අනිවාර්යෙන් පුතේ එක්කෝ සම්පූර්ණයෙන් අපි ඔය මේ සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න පටන් ගත්තට පස්සේ ඒක සම්පූර්ණයෙන් ඉවරක් වෙන්න ඕනේ. අතරමැග නවතින්න බෑ. ඒ ගනුදෙනු සැකසුම් පද්ධතියේ තියෙන ලක්ෂණයක්. අතරමඟ නවතින්න බෑ. එක්ක සම්පූර්ණයෙන් ඉවර වෙන්න ඕනේ. නැත්තම් ඒ වෙලාවේ මේ ගනුදෙනුව කරන්න බැරි නම් මේක ආරම්භ නොවි තියෙන්න ඕනේ. මඟක් ගෙයිලා හිර වෙලා එතනින් පස්සේ මොකුලත් කරන්න බැරුව ඔය වගේ තියෙන්න බෑ. එක්ක සම්පූර්ණයෙන් කරලා ඉවර වෙන්න ඕනේ. නැත්තම් ආරම්භ නොවි තියෙන්න ඕනේ. සිදු නොවි තියෙන්න ඕනේ. එක්කෝ අන්තිමේට මේක කරන්න බැරි නම් transaction fail කියලා හරි message එකක් එනවා. ඒකයි පරමාණුකතාව කියලා කියන්නේ. අපි bill දානවා නම් bill system එකක මේ ඒ කරන bill සම්බන්ධ ගනුදෙනුව සම්පූර්ණයෙන් අහවරක් වෙන්න ඕනේ, ඉවරක් වෙන්න ඕනේ. නැත්තම් ඒ සිටුේෂන් එකේදී මේ ගනුදෙනුව කරන්න බැරි නම් ඒක ආරම්භ නොවි තියෙන්න ඕන. ඕකයි මේකෙන් කියන්නේ. තේරෙන්නේ නැද්ද? ලියා ගන්න. උඩිරි කැලක් දාලා. මේදී ගනුදෙනු සකස් කිරීමේදී ගනුදෙනු සකස් කිරීමේදී එය සම්පූර්ණයෙන් සිදුවීම හෝ නොවීමට වග බලාගත යුතුය යන්න මෙයින් දක්වයි.
දක්වයි. ඒ කියන්නේ පුතේ මෙහෙම අපි යම් කිසි ගනුදෙනුවක් කරලා මගක් ගිහිල්ලා හිර වුණොත් ඒ හිර වෙච්ච තැනින් නෙවෙයි මේක නවතින්න ඕනේ. එක්කෝ ආරම්භ නවතිනවා. ඒක ආයේ මුලට යන්න ඕනේ. සල්ලි ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපේ මෙන්න මෙහෙම දල වශයෙන් උදාහරණයක් ගන්නම්කෝ. මම ලක්ෂයක් ට්‍රාන්ස්ෆර් කරන්න. හරිද? ට්‍රාන්ස්ෆර් වෙනකොට එරර් එකක් එනවා. ඒක දැනට යම් කිසි මුදලක් ට්‍රාන්ස්ෆර් වෙලා තියෙනවා. 50000ක් ට්‍රාන්ස්ෆර් වෙලා තියෙනවා. එතකොට භාගයක් 50000ක් දැන් ට්‍රාන්ස්ෆර් වෙලා ඉවරයි. ඉතිරි භාගේ ට්‍රාන්ස්ෆර් වෙලා නැහැ ලක්ෂෙන්. හරි? ඔහොම වෙන්න බෑ කියලා කියන්නේ. එක්කෝ මේ ලක්ෂෙම ට්‍රාන්ස්ෆර් වෙලා තියෙන්න ඕනේ. නැත්තම් ලක්ෂෙ මගේ ගිණුමේ තියෙන්න ඕනේ. දැන් තේරුණාද? ඕකයි යෝගෙන් කියවෙන්නේ. ඒ කියන්නේ අර අතරමැදදී නැවතුණා කියලා එක්කෝ ඒක ආරම්භ නොවි තියෙන්න ඕනේ නැත්තම් අවසන් වෙලා තියෙන්න ඕනේ. ඒක එතකොට තමයි ඔය ගනුදෙනු සැකසුම් පද්ධතියක් විශ්වාස වෙන්නේ. ඒකයි කියන්නේ ඕකෙන් එක්කෝ සිදුවීම හෝ සිදු නොවීමට වග බලා ගන්න ඕනේ. සිදු වෙලා නම් ඉවරක්ම වෙන්න ඕනේ. නැත්තම් සිදු නොවෙනා නම් මූල තත්ත්වෙම තියෙන්න ඕනේ. හරි. දෙක සංස්ථිතික බව. සංස්ථිතික බව. මේ නම අමාරු වුණාට මේකේ වචනේ තේරෙනවා. මේකෙන් කියවෙන්නේ අහගන්න හොඳට ඒ අදාළ ගනුදෙනු පුතේ නිවැරදි වෙන්න ඕනේ කියන එක. ඒකට අපි කියන්නේ සංස්ථිතික කියලා. නිර්වද්‍ය බව. තියාගන්න මෙමගින් ගනුදෙනුවේ නිර්වද්‍ය භාවය තාවුරු කරයි. ඒ කියන්නේ සියලුම කරුණු අඩංගු වෙලා කාටවත් අසාධාරණයක් නොවන ලෙස මේක නිවැරදි වෙන්න ඕනේ කියලා කියන්නේ. ඒකයි අඩංගු වීමනි කන්සිස්ට් කියන්නේ. යාගන්න මේදී ගනුදෙනුවේ නිර්වද්‍ය භාවය තහවුරු කරයි. හතර හුදකලා බව. isolation. හරි. අහගන්න හුදකලා බවත් වැදගත් මේ ගනුදෙනු සැකසුම් පද්ධති වල මේකෙන් කියන්නේ එකවර ගනුදෙනු දෙකක් සිදු නොවීමට වග බලා ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ එක ගනුදෙනුවක් හුදකලාව වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අපි ට්‍රාන්සැක්ෂන් දෙකක් කරා කියන්නකො. සම්පත් බැංකුවෙන් ට්‍රාන්සැක්ෂන් එකක් කරනවා මේ වෙලාවෙම තවත් එක්කෙනෙක් ওই ට්‍රාන්සැක්ෂන් එක කරනවා ඔන්ලයින්. එකම වෙලාවෙ. හැබැයි ඕක පුතේ ඒ අහවල් පුද්ගලයා කමල් කියන පුද්ගලයා කොයි වෙලාවෙද ගනුදෙනු කරේ විමල් කියන පුද්ගලයා එකම වෙලාවෙ වුණාට එයාලා අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වෙන්න ඕන අනන්‍ය අංකයක් යටතේ transaction ID එකකින් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒකයි කියන්නේ එකම වෙලාවෙ කරාට මේවා හුදකලාව හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකනේ දැන් ෆුඩ් සිටි එකේ බිල් දාන 4 දෙනෙක් ඉන්නවා කියනකො මේ 3 දෙනෙක් ඉන්නවා. දැන් මෙතනත් බිලක් ප්‍රොසෙස් වෙනවා. මෙතනත් බිලක් ප්‍රොසෙස් වෙනවා. එකම වෙලාවෙ මෙන්න එක්කෙනෙක් බඩු අරන් බිල දානවා මෙයාත් බිල දානවා. ගනුදෙනු දෙකක් එකවර වෙනවා. හැබැයි එකම සිස්ටම් එක. නමුත් මේ ගනුදෙනුව හුදකලාව හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ බිල් අංකයකට අදාළ මේකත් හුදකලාව හඳුනා ගන්න පුළුවන් වෙන්න. නැත්තම් එකම වෙලාවෙ කරා කියලා මේ කවුන්ටරෙන් කරේ මොන ගනුදෙනුවද ඒ වෙලාවේ මේකෙන් කරේ මොන ගනුදෙනුවද කියලා හොයා ගන්න බැරි නම් ඒක ගනුදෙනු සැකසුම් පද්ධතියක නිවැරදි කරුණක් නොවේ. ඒකනේ පුතේ ගනුදෙනු සැකසුම් පද්ධතියක ඔය කරුණ හින්දා තමයි අපි යම්කිසි බිල් අංකයක් දුන්නාම ඒකේ ඩීටේල් ඔක්කොම දෙනවනේ. බිලේ නම්බර් එකක් දුන්නොත් කවද්ද කරේ?
දැන් හිතන්නකො බිල වැරදි කියලා අරයි යනවා කියලා. ඒගොල්ලෝ බිල් අංකේ ගහලා බලනවනේ. එතකොට මේ මං එක්ක වෙනත් එහා පැත්තේ මේ මෙතන මම බිල දාද්දි එහා පැත්තේ බිල් දෑම්ලි කවුරු හිටියත් ප්‍රශ්නයක් නැහැ. මගේ එක උදකලා හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. ඕකයි ගනුදෙනු සැකසුම් පද්ධතියක තියෙන තව ලක්ෂණයක්, තව සලකා බලන කරුණක් උදකලා බව. isolation. ලියා ගන්න. මෙහිදී ගනුදෙනු දෙකක් එකවර සිදු නොවන බව වග බලාගත යුතුය. එනම් වග බලාගත යුතුය. සිදු නොවන බව ගනුදෙනු දෙකක් එකවර සිදු නොවන බව වග බලාගත යුතුය. එනම් එකම වේලාවේ ගනුදෙනු උවත් යම් ගනුදෙනුවකට පෙර හෝ පසු ලෙස හුදකලා අපි ඒකට වෙන්කර කියලා ලියමු. යම් ගනුදෙනුවකට පෙර හෝ පසු ලෙස වෙන්කර හඳුනාගත හැකි විය යුතුය. හඳුනා ගැනීමට හැකියාව පැවතිය යුතුය. මම ආයි කියන ලියා ගන්න. යම් ගනුදෙනුවකට පෙර හා පසු ලෙස වෙන්කර හඳුනා ගැනීමට හැකියාව තිබිය යුතුය. ඒ කියන්නේ invoice number 0.05 කියලා තියෙනවා ගනුදෙනුවක්. එතකොට මෙන්න මේ 5 කියන ගනුදෙනුවයි 6 කියන ගනුදෙනුවයි දෙන්නම එකම වෙලාවේ බිල දැම්මේ. හැබැයි 5ට පස්සේ තමයි 6 කියන ගනුදෙනුව වාර්තා වෙන්නේ. 6 කියන එක වාරය. ඒ කියන්නේ අර 5ට පස්සේ. නැත්තම් එකම වේලාවේ ගනුදෙනුව සටහන් වෙන්නේ. හැබැයි ඒ කියන්නේ 3යි 5ට තමයි බිල දාන්නේ. දෙන්නම කැෂියර් දෙකේම. හැබැයි ඉස්සල්ලා 5ට කලින් 0.04 යන ඉන්වොයිස් නම්බර් එකෙන් තමයි එක බිලක් වැටෙන්නේ. අනිත් බිල වැටෙන්නේ 0.05 යට. අන්න 5ට පෙර 4ට පසු එකක් 5ට පෙර තව එකක්. ඔය වගේ වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. ගනුදෙනුවක් නම්. ඒකත් තේරෙන්නේ නැති දැන් ඔය බැංකුවලත් කෑෂ් ඩිපොසිට් කරනකොට අපි බැංකුවේ ඇතුළට ගිහලා කෑෂ් ඩිපොසිට් කරනකොට එකම වෙලාවේ ගනුදෙනු වෙනවනේ. ඒකට ඒවා හැබැයි වාර්තා වෙන්න ඕනේ කොයි හරි එකකට පෙර හෝ පසු. අරක වෙලාවෙම නෙමෙයි. පෙර හෝ පසු. ඒතරේ යම්කිසි අනුක්‍රමික ඕඩර් එකකට තමයි ඕවා වාර්තා වෙන්න ඕනේ. දැන් හිතන්නකො සල්ලි කෑෂ් ඩිපොසිට් කරන මැෂින් පහක් තියෙනවා කියලා. 5 දෙනෙක් එකම වෙලාවේ සල්ලි දානවා. ඔය පහ වාර්තා වෙන්න ඕනේ එකම වෙලාවේ වුණාට ගනුදෙනු පහක් විදියට එක්කෝ පෙර හෝ පසු. පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක, පස්වෙනි එක. අන්න ඒ විදියට. උදකලාව හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. 4 කල් පැවැත්ම durability. මේකෙන් කියවෙන්නේ එක ලියන්න එපා. එක ගනුදෙනුවක් සම්පූර්ණයෙන් සාර්ථකව සම්පූර්ණ
වන විට ඒ කියන්නේ යම් ගනුදෙනුවක් සම්පූර්ණයෙන් මේ සාර්ථක වන විට ඒ නැවත ඇනීම මේ මොකද මේ ඇනීමකට මොකද ඒකට කියන්නේ අපි ඇනහිටීමකට කැඩෙන්නේ නැහැ ඇනහිටීමකට ලක් වෙන්නේ නැහැ කියලා වග බලා ගන්න ඕන. දැන් උදාහරණයක් ATM එකේ සල්ලි දාන්න යනවා එක ගනුදෙනුවක් කරලා ඉවරයි. අපි ඊළඟ ගනුදෙනුකරුවා යනවා සල්ලි දාන්න. එතකොට අර කලින් දාපු එක්කෙනාට පස්සේ අය ඇනහිටීමකට ලක් වෙලා කියලා කියන්න බෑ කියලායි මේකෙන් කියන්නේ. ඕක ගනුදෙනු සැකසුම් පද්ධතියක තිබිය යුතු තවත් දෙයක්. ලියා ගන්න. කල් පැවැත්ම කියන්නේ කැඩෙන්නේ නැතුව පවතින්න ඕනේ. ලියා ගන්න. එක් ගනුදෙනුවක් සම්පූර්ණ විට එක් ගනුදෙනුවක් සම්පූර්ණ විට එම පද්ධතිය නැවත ඇනහිටීමකට ලක් නොවීම ගැන වග බලා ගත යුතුය. ඇනහිටීමකට ලක් නොවීම ගැන වග බලා ගත යුතුය. එකක් කරලා වුණාට පස්සේ පද්ධතිය කැඩෙන්නේ නැහැ කියලා වග බලා ගන්න ඕනේ. කල් පවතිනවා කියලා. ඒක එකක් වෙන්න පුළුවන් 500ක් වෙන්න පුළුවන්. ඊළඟ ගනුදෙනුව කරනකොට කැඩිලා නැහැ කියලා. අවුලක් නැහැ, ගැටලුවක් නැහැ කියලා තියෙන්න ඕන. ඔන්න ඔකට කියනවා කල් පැවැත්ම. හරි එච්චරයි. ඊළඟ කරුණ ලියා ගන්න. ඊළඟ තොරතුරු පද්ධතිය මොකක්ද? 2 කළමනාකරන තොරතුරු පද්ධතිය. Management Information System. කළමනාකරන තොරතුරු පද්ධතිය. හරි ලියා ගන්න. ඉස්සලා අහගෙන ඉන්න. කළමනාකරන තොරතුරු පද්ධති කියලා කියන්නේ ආයතනයේ ඔය සේවකයන් ලවා වැඩ ගන්නා ඉන්නේ කළමනාකරුවෝ ඉන්නේ සේවකයන් පාලනය කරන අන්න ඒ වගේ මේවුම් මට්ටමේ කළමනාකරුවන්ට උදව් වන පද්ධති තමයි මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් කියන්නේ. ඒගොල්ලොන්ගේ ඔය වැටුප් සකස් කරන ඒවා කොච්චර දවස් වැඩ කරාද, එතකොට කොච්චර දින ගාණක් කොච්චර පැය ගාණක් කවුද වැඩ කරේ, මොකද්ද ඒ සේවකයන්ගේ යාට OT ගෙවනවාද, අන්න ඒ වගේ තොරතුරු පවත්වාගෙන යන පද්ධති. කළමනාකරුවන්ගේ තීරණ වලට උදව් වෙනවා. මෙන්න මේ MIS කියන එක. Management Information System. හරි. ලියා ගන්න එහෙනම්. අනිත් කරුණ කොට මතක් තියාගන්න. Management Information System එක කළමනාකරන තොරතුරු පද්ධති ආයතනයේ කළමනාකරුවන්ට උදව් වෙනවා වගේම මෙන්න මේ දෙකක් ගැන කියන්න ඕනේ. DSS Decision Support System ESS Executive Support System. තීරණ ආධාරක පද්ධති සහ විධායක සහායක පද්ධති. පුතේ
අර මේයුම් මට්ටමේ කළමනාකරණය කියන්නේ සේවකයන් කළමනාකරණය කරන්න අවශ්‍ය තොරතුරු තියාගන්න එකක් MIS කිව්වේ. සේවකයන් කළමනාකරණය කරන්න. ආයතනයේ කියන්නේ කවුරු හරි කෙනෙක් වැඩ කරනවා කොච්චර වැඩ කරාද කොච්චර යට වැටුපක් ගෙවනවාද අන්න ඒ වාර්තා තියාගන්න පද්ධතියක්. හරි. ඊළඟ DSS කියන්නේ decision support system කියන එකනේ. decision කියන්නේ මොකද්ද? තීරණනේ. ඔය කම්පැනි වල දිගු කාලීන තීරණ ගන්නෙ. අන්නේ තීරණ ගන්න උදව් වන පද්ධති තමයි උදව් වන තොරතුරු ගබඩා කරලා තියෙන පද්ධති තමයි decision support system කියන්නේ තීරණ ආධාරක. නමේම තේරුම තියෙනවනේ. executive support system කියන්නේ ඔය ආයතන වල ඉන්නවනේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්, ඉහළ මට්ටමේ නිලධාරීන්. ඒගොල්ලෝ තමයි ආයතනයේ වැටෙන්නේ නැතුව දිගු කාලීනව පවත්වාගෙන යන්නේ ලාභ උපයමින්. ඒගොල්ලෝගේ තීරණ මත. අන්න ඒ දිගු කාලීන උපාය මාර්ගික තීරණ ගන්න, දිගු කාලීන සැලසුම් ගන්න, පුරෝකතනයන් කරන්න උදව් වන පද්ධති කාටද උදව් වෙන්නේ? විධායක නිලධාරීන්ට. විධායක ශ්‍රේණිය එක්සිකියුටිව් ලෙවල් අයට උදව් වන තොරතුරු පද්ධතියක් තමයි මේක. මම නැවත කියනවා ආයතනයේ ඉන්නවා වැඩ කරන අය සේවකයෝගේ පඩි නඩි කොච්චර වැටුපක් ගෙවනවද දිනක වැටුප OT කීයද අන්න ඒ වාගේ වැටුප් වාර්තා සකස් කරලා ඒ සේවකයන් කළමනාකරණය කරන්න තියෙන පද්ධතියක් තමයි මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් කියන්නේ. ආයතනයේ තීරණ ගැනීමට උදව් වෙනවා නම් යම් කිසි පද්ධතියක් ඒකට කියනවා තීරණ ආධාරක පද්ධතිය. විධායක ශ්‍රේණියේ අනාගත පුරෝකත විධායක ශ්‍රේණී නිලධාරීන්ට අනාගත පුරෝකතනයන් කරන්න සැලසුම් කරන්න උපාය මාර්ගික තීරණ ගන්න උදව් වන පද්ධතිය විධායක සහායක පද්ධතිය. විධායක සහායක පද්ධතිය. ඔය තුනම යම් ආකාරයෙන් කළමනාකරන තොරතුරු පද්ධති කිව්වත් ගැටලුවක් නැහැ. ඔය තුනටම කළමනාකරන තොරතුරු පද්ධති කිව්වත් අවුලක් නැහැ. මොකද මේගොල්ලොත් ආයතනයේ අය මෙයාලත් ආයතනයට උදව් වෙනවා තීරණ ගන්න. මෙතනත් ආයතනයක කළමනාකරුවට උදව් වෙන ඒවා. හරි. අපි පළවෙනි එක ලිව්වා, දෙවෙනි එක ලියා ගන්න කළමනාකරන තොරතුරු පද්ධති. තියා ගන්න. දැන් ওই දිග නම ඕනේ MIS කියලා ලියමු නේ. දැන් ආයතනයකට අවශ්‍ය සේවක වැටුප් වියදම් ආදායම් හා වැඩ කළ දින යන ආදී දත්ත සකස් කර ඒවා සැකසීමට භාජනය කරලා කළමනාකරන කටයුතු වලට අවශ්‍ය ආයතනයේ කළමනාකරන කටයුතු වලට අවශ්‍ය තොරතුරු ලබා දෙන පද්ධති වේ.
ආයතනයේ කළමනාකරණයට අදාළ තොරතුරු ලබා දෙන පද්ධති වේ. මේවා නැත්නම් මෙම පද්ධතිය හරි මේවා ආයතනයේ කළමනාකරුවෙකුට මේවා ආයතනයේ කළමනාකරුවෙකුට තම ආයතනයේ දියුණුව ප්‍රගතිය මේවා ආයතනයේ කළමනාකරුවෙකුට තම ආයතනයේ ප්‍රගතිය දියුණුව හා පසුබෑම ආදී කරුණු ගැන දැනුම ලබා දීමට බෙහෙවින් වැදගත් වේ. කොච්චරක් දියුණු වෙලාද ආයතනය, කොච්චරක් පසුබෑමට ලක් වෙලාද, අන්න ඔය තොරතුරු ගන්න කළමනාකරුවන්ට සහාය වෙනවා. පසුබෑම ආදී තොරතුරු ගැන කළමනාකරුවන්ට දැනුම ලබාගත හැකි පද්ධති වේ. නැත්නම් කළමනාකරුවන්ට දැනගත හැකි පද්ධති වේ. හරි. තුන්වෙනි එක පළවෙනි එක හරි දෙක හරි විධායක සහායක පද්ධති. විධායක සහායක පද්ධති DSS නෑ ESS Executive Support System. විධායක සහායක පද්ධති. හරි. මං බෝඩ් එකේ ඉස්සලා විස්තර කරපින්න නෝට් එක දෙන්නම්. ආයතනයේ මොන අයටද මේක උදව් වෙන්නේ? කළමනාකරුවන්ටද විධායක ශ්‍රේණියේ නිලධාරීන්ටද? කාටද? විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ තීරණ වලට උදව් වෙන ඒවා. උපාය මාර්ගික තීරණ තමයි ඒගොල්ලෝ ගන්නෙ. ඒ කියන්නේ අනිත් කම්පැනියට වඩා අපේ කම්පැනිය කොහොමද දියුණු කරන්න කියලා උපාය මාර්ගික තීරණ ගන්නවා ඒගොල්ලෝ. අන්න ඒතකොට තව කම්පැනියකින් භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඒ භාණ්ඩයම අපි කොහොමද ගුණත්වයෙන් පාරිභෝගිකයාගේ ආකර්ෂණය වැඩි වෙන විදිහට නිෂ්පාදනය කරන්නේ. ඒගොල්ලන්ට ඒතර තොරතුරු ඕනේ. අන්න ඒවා ගබඩා කරලා සැකසන්න තියෙන පද්ධති තමයි මේ. තියාගන්න. කිසියම් ආයතනයක ඉහළ මට්ටමේ කළමනාකරුවන් වන top level managers ලා එතකොට පහළ මට්ටමේ අයට තමයි ඔය management information system ඕන වෙන්නේ. ඉහළ මට්ටමේ කළමනාකරුවන් වන විධායක ශ්‍රේණියේ නිලධාරීන් නිලධාරීන්ට
උපාය මාර්ගික තීරණ ගැනීම සඳහා උපාය මාර්ගික තීරණ ගැනීම සඳහා උදව් වන පද්ධතියක් වේ. උදව් වන පද්ධතියක් වේ. උදව් වන පද්ධතියක් වේ. උදව් වන පද්ධතියක් වේ. ඊළඟ එක තීරණ ආධාරක පද්ධති decision support system. Decision support system. ලියා ගන්න. ආයතනයක ඇති දත්ත විශ්ලේෂණය කර ඒක නමේම තේරුම තියෙනවනේ පුතේ මොකද්ද? තීරණ ආධාරක. තීරණ වලට ආධාර වන. හරි. ලියා ගමු. ආයතනයක දත්ත විශ්ලේෂණය කර තීරණ ගැනීමේ ක්‍රියාවලියට අවශ්‍ය තොරතුරු බිහි කරන පද්ධති වේ. තීරණ ගැනීමේ ක්‍රියාවලියට අවශ්‍ය තොරතුරු බිහි කරන පද්ධති වේ. මේවා උදව් වන්නේ උචිත ගැලපෙන අවස්ථාවේදී නිවැරදිම තීරණ ගැනීම සඳහාය. නැත්තම් සමහරලාට ආයතනය කඩා වැටෙන්න පුළුවන්. උචිත අවස්ථාවේදී නිවැරදිව තීරණ ගැනීම සඳහාය. හරි. ඊළඟ 1 2 3 4ක් කරා 4 කියන්නේ පානේ. ඊළඟ එක ලියාගමු. අන්තර්ගත තොරතුරු පද්ධති CIS.
ඔකට CIS අන්තර්ගත තොරතුරු. මේක වෙනස් කරගන්න මට පොඩ්ඩක් වැරදිලා නම අන්තර්ගතය කළමනාකරන තොරතුරු පද්ධතිය. CMS content management system. අතනත් හදාගන්න අර තැන් දෙකේම අන්තර්ගතය කළමනාකරන තොරතුරු පද්ධතිය. නැත්නම් අන්තර්ගත කළමනාකරන පද්ධතිය. අන්තර්ගතය කළමනාකරන පද්ධතිය කියන්නේ ආයතනයේ යම්කිසි භාණ්ඩයක් කරේ යම්කිසි කටයුත්තක් වෙබ් එකක් කරහා ප්‍රසිද්ධ කරනවා කියන්නේ වෙබ් අඩවියක් කරහා. එතකොට වෙබ් ආයතනයේ තියෙන වෙබ් අඩවියකට අලුතෙන් දේවල් එකතු කරනකොට ඒ එකතු කිරීම හා ඒ වෙබ් අඩවිය යමක් ඉවත් කරනකොට වෙබ් පිටු එකතු කරන එකයි වෙබ් පිටු ඉවත් කිරීමේදී කොහොමද ඒකේ කන්ටෙන්ට් එක මැනේජ් කරන්නේ කොහොමද ඒකේ තියෙන කරුණු කළමනාකරණය කරන්නේ කියලා පද්ධතිය තමයි කන්ටෙන්ට් මැනේජ්මන්ට් සිස්ටම් කියන්නේ. උදාහරණයක් මේ කන්ටෙන්ට් මැනේජ්මන්ට් සිස්ටම් ඔය විශේෂයෙන් ඔය වෙබ් අඩවිය හදද්දී එහෙම පාවිච්චි කරනවා. දැන් මංගාව වෙබ් අඩවියකට අදාළ කරුණු තියෙනවා නම් වෙබ් අඩවිය හදලා තියෙන්නේ. හදලා ටෙම්ප්ලේට් තියෙනවා. එතකොට ඒගොල්ලොන්ගේ මේ තියෙන ටෙම්ප්ලේට් එකක් අපි ඩවුන්ලෝඩ් කරලා අපට අවශ්‍ය කරුණු ඔබවන්න තියෙන අවශ්‍ය තැන්වලට. අන්න එතකොට අපිට අවශ්‍ය දේවල් ඇඩ් කරලා තියෙන ඒවා අයින් කරා. උදාහරණයක් ගත්තොත් වෙබ් පේජ් එක හදලායි තියෙන්නේ. හැබැයි අපේ කරුණු දාලා නෙවෙයි. ඒ හදන ආයතන විසින් ඒගොල්ලොන්ගේ ඩුප්ලිකේට් data දාලා හදලා තියෙන්නේ. අපිට තියෙන්නේ ඒ ටෙම්ප්ලේට් එකක් අරන් අපේ data දාලා අර වයින් කරලා වෙනස් කරලා ගන්න එක. ඒකයි කියන්නේ අන්තර්ගතය. මේවල තියෙන අන්තර්ගතය වෙනස් කරන්න පාවිච්චි කරන පද්ධති කියලා. ඒක වෙළඳ ප්‍රචාරණයක් කරද්දී වෙන්න පුළුවන්. වෙබ් අඩවියක් ප්‍රසිද්ධ කරද්දී වෙන්න පුළුවන්. ඔය වගේ ඕනම කටයුත්තකදී ඔය වගේ වෙබ් අඩවිය හරහා අපි යම් දේවල් එකතු කරන්න අඩු කරන්න පාවිච්චි කරන පද්ධතිය තමයි අන්තර්ගත කළමනාකරන පද්ධතිය. එහෙම අන්තර්ගත කළමනාකරන කරන පද්ධතියක් තමයි ඔය WordPress Joomla කියලා එහෙම තියෙනවා. ඉක්මනින් වෙබ් අඩවිය හදන්න පුළුවන්. වෙබ් අඩවිය සියලුම දේවල් බැනර් එක දාලා හෙඩින් දාලා හදලායි තියෙන්නේ. අපිට දෙන්නේ අපේ බැනර් එකක් අපේ හෙඩින් එකක් එකට එකතු කරන්න ඒගොල්ලෝගේ කන්ටෙන්ට් එක අයින් කරන්න. අන්න ඕවා තමයි කන්ටෙන්ට් මැනේජ්මන්ට් සිස්ටම් කියන්නේ. විශේෂයෙන් ඕගොල්ලෝ මේ කන්ටෙන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එහෙම නම් ඔය වැඩි අහලක් නැහැ. එහෙම අහලම නැහැ මේ කොටස්. නමුත් ගනුදෙනු සැකසුම් පද්ධති, කළමනාකරන තොරතුරු පද්ධති, ඊළඟට උගන්වනවා විශේෂඥ පද්ධති නොවා හොඳට බලා ගන්න ඕන. හරි. ලියා ගන්න මේක. ගන්න ආයතනික කාර්යයන් සඳහා නැත්නම් ආයතනයේ කාර්යයන් සඳහා අවශ්‍ය වන කරුණු වලට අදාළ
වලට අදාළ එකතු කිරීම අවශ්‍ය වන කරුණු වලට අදාළ එකතු කිරීම ඉවත් කිරීම එකතු කිරීම ඉවත් කිරීම හෝ වෙනස් කිරීම ආදී කාර්යයන් සඳහා ආදී කාර්යයන් පහසුවෙන් සිදු කිරීමට ආදී කාර්යයන් පහසුවෙන් සිදු කිරීමට ආදී කාර්යයන් පහසුවෙන් කර ගැනීමට ඇතුළත් ක්‍රමවේදයන් සහිත පද්ධති අන්තර්ගතය කළමනාකරන පද්ධති වේ CMS වේ. උදාහරණ ලෙස ආයතනික වෙබ් අඩවියක් නිර්මාණය කිරීමෙන් පසු ආයතනයේට වෙබ් අඩවියක් හදවුවට පස්සේ නිර්මාණය කළ පසු ආයතනික වෙබ් අඩවියක් නිර්මාණය කළ පසු එයට අලුතින් වෙබ් පිටු එකතු කිරීමට හා ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට එයට ඒ කියන්නේ වෙබ් අඩවියට අලුතින් වෙබ් පිටු එකතු කිරීමට ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට පහසුකම් සලසන පද්ධති වේ. පහසුකම් සපයන පද්ධති වේ. ඒ කියන්නේ වෙබ් අඩවිය හදපු කෙනා නැතුව ආයතනයේම පුද්ගලයන්ට මේක වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න එහෙම තියෙන පද්ධති තමයි content management system කියන්නේ. වෙබ් අඩවිය නිර්මාණය කරපු අය නැතුව ආයතනයේ අයට මේවා වෙනස් කරන්න හැකියාව තියෙන්න ඕනේ. උදව් තියෙන පද්ධති තමයි මේ කියන්නේ. හරි. ඊළඟ එක භූගෝලීය තොරතුරු පද්ධති. භූගෝලීය තොරතුරු පද්ධති. භූගෝලීය තොරතුරු පද්ධති. හරි. ඔන්න අහගන්න පුතේ භූගෝලීය තොරතුරු ලබා දෙන්න තියෙන පද්ධති තමයි භූගෝලීය තොරතුරු පද්ධති කියන උදාහරණයක්. අප අවට තියෙන මගේ වටේ තියෙන රෙස්ටෝරන්ට් මොනවද? මගේ වටේ තියෙන වෙනත් භූගෝලීය පිහිටීම් මොනවද? මට යම් තැනකට යන්න කෙටිම පාර මොකද්ද? අර Google navigation වගේ තියෙන්නේ. අනේ Google map එක.
අනේ වගේ කෙටිම පාර මං වටේ තියෙන වැදගත් ස්ථාන පාසලට තියෙන දුර අන්න ඒ වගේ භූගෝලීය තොරතුරු සපයන පද්ධති වලට තමයි යම්කිසි ආයතනයක පාරිභෝගිකයන් විසිරලා ඉන්න සීමාව එතකොට පාසලකට සිසුන් එන සීමාව අන්න ඒ වගේ භූගෝලීය තොරතුරු ගන්න පුළුවන් පද්ධති වලට තමයි භූගෝලීය තොරතුරු පද්ධති කියලා කියන්නේ. ලියා ගන්න භූගෝලීය දත්ත ලබා ගැනීම ගබඩා කිරීම භූගෝලීය දත්ත ලබා ගැනීම ගබඩා කිරීම විශ්ලේෂණය කිරීම කළමනාකරණය කිරීම විශ්ලේෂණය කිරීම කමා නැත්නම් හා කැපුවා නම් හොඳයි විශ්ලේෂණය කිරීම කමා කළමනාකරණය කිරීම හා අවශ්‍ය විටක එම තොරතුරු ලබා ගැනීම අවශ්‍ය වෙලාවට මේ භූගෝලීය තොරතුරු ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අවශ්‍ය විටක එම භූගෝලීය තොරතුරු නැත්නම් එම තොරතුරු අවශ්‍ය විටක එම තොරතුරු ලබා ගැනීම ආදී කාර්යයන් සිදු කර ගැනීමට භාවිතා කරන පද්ධති. ආදී කාර්යයන් සිදු කර ගැනීමට භාවිතා කරන පද්ධති වේ. උදාහරණයක් මෙහෙම පුතේ යම්කිසි ආයතනයක භාණ්ඩ හදනවා. ඔය භාණ්ඩ නිෂ්පාදනය කරලා අලෙවි කරන අලෙවිසැල් ඒ කියන්නේ වෙළඳ නියෝජිතයෝ ඉන්නේ භාණ්ඩ අලෙවි කරන අය කඩවල් තියෙන්නේ අන්න ඒ භාණ්ඩය විකුණන කඩවල් තියෙන ප්‍රදේශ ඒවා කොහෙද තියෙන්නේ ඒවට කොච්චර දුරක්ද එතකොට ඒවා වටේ කොච්චර පාරිභෝගික පිරිසක් කොච්චර ප්‍රමාණයක පාරිභෝගික පිරිසක් ඉන්නවාද අන්න ඒ වගේ තොරතුරු ගබඩා කරන්න තියෙන පද්ධතිය. මම කාර් රථයක් හැදුවොත් එහෙම ඔය කාර් රථය විකුණන ලංකාව ඇතුලේ කොච්චර සමාගම් තියෙනවද? ඒ සමාගම් කොහෙද තියෙන්නේ? ඒ වගේ භූගෝලීය තොරතුරු ගන්න පුළුවන් පද්ධතිය තමයි මේ. ඊළඟ විශේෂඥ පද්ධති මම හිතන්නේ දී. ඔව් විශේෂඥ තොරතුරු පද්ධති 8 වෙනි එක 8ද 7ද කොයි විශේෂඥ පද්ධති expert system හරි විශේෂඥ පද්ධතියක් කියන්නේ යම් කිසි ශාස්ත්‍රයකට අගන්න විශේෂඥ පද්ධතියක් කියන්නේ පුතේ යම් කිසි ශාස්ත්‍රයකට නිපුණ පුද්ගලයෙක් ඉන්නවා කියන්නකො වෛද්‍ය ශාස්ත්‍රයට හොඳ දැනුමක් තියෙන කායික වෛද්‍යවරයෙක් ඉන්නවා විශේෂඥ වෛද්‍යවරයෙක් එතකොට ඉංජිනේරු ශාස්ත්‍රයේ යම් කිසි අභ්‍යවකාශ සම්බන්ධ දැනුමක් තියෙන විශේෂඥ පුද්ගලයෙක් ඉන්නවා ඔය වගේ විශේෂඥ පුද්ගලයෙකුගේ දැනුම අරන්
ඒ විශේෂඥ පුද්ගලයා නොමැති වෙලාවක හරි එයා ඉන්න වෙලාවක හරි පාවිච්චි කරන්න හදපු පද්ධතිය. ඒ කියලා පුද්ගලයෙක් ඉන්නවා. එයා වෛද්‍ය ශාස්ත්‍රය ගැන යම්කිසි හෘදය ගැන හොඳට දන්නවා. එයා මරුණ දවසක එයාගේ දැනුම ප්‍රයෝජනය කරගන්න හදපු පද්ධතියක් තමයි පුතේ ඔය විශේෂඥ පද්ධතිය කියන්නේ. තේරෙනවද ඇති? එතකොට එයා නැති කාලෙක වුණත් අර පද්ධති වලින් අපි අදාළ ඉන්පුට් දුන්නාට පස්සේ ආදානයන් දුන්නාට පස්සේ අර වෛද්‍යවරයාගෙන් තොරතුරු විමසවුවා වගේ අර පද්ධතියෙන් තොරතුරු ගන්න පුළුවන්. ඒකනේ ඔය සමහර පද්ධති දිනා පරිගණක ෆින්ගර්ප්‍රින්ට් එක තිබ්බහම අනාවැකි කියන්නේ. ඇඟිලි මේ කියන්නේ අපේ අත රේඛා ස්කෑන් කරපුවාම අනාවැකි කියන්නේ. ඒ කරන්නේ මෙන්න මෙහෙම රේඛා පීඨවුවොත් මෙහෙම වෙන්න මෙහෙම වෙනවා කියලා ගබඩා කරපු තොරතුරු ටික කාගේ හරි දැනුමක් කරා ගබඩා කරපු තොරතුරු ටිකක් අපි ලබා ගන්න එකනේ කරන්නේ. අපේ ඉන්පුට් දීලා අන්න ඒවා විශේෂඥ පද්ධති. එනේ යම් කිසි පුද්ගලයෙකුගේ දැනුම විශේෂඥ දැනුම ගබඩා කරලා ඒක නැවත පාවිච්චි කරන්න හදපු පද්ධතියක්. ලියා ගන්න. කිසියම් විශේෂඥ පුද්ගලයෙකුගේ හෝ ශේෂ්ත්‍රයක කිසියම් විශේෂඥ පුද්ගලයෙකුගේ හෝ ශේෂ්ත්‍රයක දත්ත ගබඩා කර එම ගබඩා කර දත්ත ගවේෂණය කර අවශ්‍ය වෙලාවට ලබාගත හැකි පද්ධතියකි. එම ගබඩා කළ දත්ත ගවේෂණය කර අවශ්‍ය වෙලාවට ලබාගත හැකි පද්ධති වේ. එම යම්කිසි විශේෂඥ පුද්ගලයෙකුගේ අයත් කියන්නේ කියලා කිව්ව අහගන්න. යම්කිසි විශේෂඥ පුද්ගලයෙකුගේ හෝ ශේෂ්ත්‍රයකට අදාළ දත්ත ගබඩා කර යම්කිසි විශේෂඥ පුද්ගලයෙකුගේ හෝ විශේෂඥ ශේෂ්ත්‍රයකට අදාළ දත්ත ගබඩා කර එම දත්ත ගවේෂණය කර අවශ්‍ය වෙලාවට ලබාගත හැකි පද්ධති වේ. එම දත්ත ගවේෂණය කර අවශ්‍ය වෙලාවට ලබාගත හැකි පද්ධති වේ. දැන් උදාහරණයක් අපිට මැෂින් වලට කම්පියුටර් වලට හිතන්න බෑනේ. එතකොට අපි කරන්නේ කාගේ හරි බුද්ධියක් කාගේ හරි තියෙන දැනීමක් මැෂින් එකේ රඳවනවා. කාගේ හරි දැනුමක් මැෂින් එකේ ගබඩා කරනවා. ඊට පස්සේ අවශ්‍ය වෙලාවට ගන්නවා. හැබැයි අර වෙනත් අයෙකුගේ දැනුමක්නේ ගබඩා කරේ. එතකොට ඒක අපි ওই මැෂින් එකට දාපුවම ඕකට තමයි කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා. කෘත්‍රිම බුද්ධිය. අයි වෙනත් කෙනෙකුගේ බුද්ධිය අපි පරිගණකගත කරා. විශේෂඥ වෛද්‍යවරයාගේ බුද්ධිය එයා හොයාගත දැනුම පරිගණකගත කරා. අන්න කෘත්‍රිම බුද්ධිය. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. එතකොට විශේෂඥ පද්ධතිවල දුවන්නේ මොන සංකල්පයද? ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කෘත්‍රිම බුද්ධිය.
ඇයි වෙනත් අයෙකුගේ බුද්ධිය පරිගණකගත කරා. පස්සේ වෙලාවක ප්‍රයෝජනෙට ගන්න. ලියා ගන්න. මෙම විශේෂ වෙනම රූල් එක. මෙම විශේෂඥ පද්ධතිවල සිදුවන්නේ වෙනත් විශේෂඥ පුද්ගලයෙකුගේ බුද්ධිය පරිගණකයේ ගබඩා කර භාවිතා කිරීමක් නිසා බුද්ධිය පරිගණකය තුල ගබඩා කර භාවිතා කිරීමක් නිසා එය කෘත්‍රිම බුද්ධිය ලෙස දක්වයි. මෙම විශේෂඥ පද්ධතියක පහත සඳහන් කොටස් අන්තර්ගත වේ. මෙම විශේෂඥ පද්ධතියක පහත සඳහන් කොටස් අන්තර්ගත වේ. ඔන්න විශේෂඥ පද්ධතියක තියෙන කොටස් බලා ගන්න. දැන් අපි මෙයා තමාර knowledge from expert ඒ කියන්නේ විශේෂඥ පුද්ගලයා තමයි පුතේ මේ. එතකොට මෙයාගේ දැනුම අපි knowledge base එක දැනුම් ගබඩාවක පරිගණකගත කරනවා. ඒ කියන්නේ මෙයාගේ දැනුම පරිගණකයට ඇතුල් කරනවා. ඊට පස්සේ අපි යම්කිසි දවසක යම්කිසි තොරතුරක් ගවේෂණය කරනවාට කියනවා කුවරි විමසීම. මේකට කියන්නේ විමසීම. ඔන්න අපි විමසපුවාම විමසන්නේ ඒ software එකේ interface එකෙන් තමයි විමසන්නේ. මෙන්න මේ අහවල් ලෙඩේට බෙහෙත මොකක්ද කියලා ඔන්න විමසීමක් කරනවා. අහවල් ලෙඩේට බෙහෙත මොකක්ද? ඊට පස්සේ ඒ විමසීම ගිහිල්ලා පුතේ data මේ කියන්නේ විමසීම අරන් ගිහිල්ලා මෙතනින් data හොයලා දෙන යාන්ත්‍රණයට කියනවා interface engine කියලා. අතුරු මූණත් එන්ජිම. ඕන් එනම් මෙතනින් අපි අර බෙහෙත් මොනවද අහවල් රෝගයට මොනවද බෙහෙත කියලා ඔන්න අපි කරපු ඉල්ලීමට මෙයා හොයලා දෙනවා මෙන්න මේ දැනුම් ගබඩාවෙන් තොරතුරු. ඊට පස්සේ උපදෙස් එළියට දෙනවා. ඔය පද්ධතියෙන් මෙන්න ඊ තලයේ මේ පැත්තට උපදෙස් එළියට දෙනවා. එහෙනම් ඔය නිල් පාටින් තියෙන්නේ ඉන්පුට් ටික,
output තමයි නම් මේ පැත්තට ඔය තියෙන්නේ මේක අපි අඳගමු මේකට සිංහලෙන් මෙයා උපදේශ මේක විමසීම මේක විශේෂඥ නොවන පුද්ගලයා කියලායි මේ තියෙන්නේ විමසීම මේක අතුරු මුහුණත ඒ කියන්නේ පරිශීලක අතුරු මුහුණත පරිශීලකයට පේන පෙනුම ATM එකට ගිහුවාම ඉන්ටර්ෆේස් එක තියෙන අන්න ඒවයි පරිශීලක අතුරු මුහුණත මේක අතුරු මුහුණත් එන්ජිම ඉන්ටර්ෆේස් එන්ජින් අතුරු මුහුණත් ඒ කියන්නේ අපේ මෙතනින් එන තොරතුරු මොන වර්ගයේ එකක් දෙන්නේ ඒක මේක මෙයා තමයි හොයලා දෙන්නේ මේ දැනුම් ගබඩාවෙන් හොයලා දෙන්නේ මෙයා අතුරු මුහුණත් එන්ජිම ඊළඟ මේක දැනුම් ගබඩාව මේ ඇවිල්ලා විශේෂඥ පුද්ගලයා සටහන් කරගන්න ඒක නිසා හොඳට එදිනදා නෝට් එක එදිනදාම බලා ගන්න තේරුම් නැති කොටසක් තියෙනවා නම් වීඩියෝ එක දාද්දි නැවතත් බලලා කොහොම හරි පැහැදිලි කරගන්න. එහෙමත් තේරුම් නැත්නම් WhatsApp එකට දාන්න මම voice record එකක් හරි දාන්නම් පුළුවන් වෙලාවට. ඒක නිසා එදිනදා ඒවා කොහොම හරි එදිනදා බලා ගන්න මේක වැදගත් පාඩමක් හේතුව A level syllabus එකේ ලකුණු 20ක් විතර එන පාඩමක් නිසා හැම වෙලාවෙම කියන්නේ ඒකයි. ඒකින්ද මේ පාඩම හරියට අල්ලගන්න කාට හරි නෙට්වර්ක් මගදී අල්ලගන්න උනේ නෙට්වර්ක් හරියට සෙට් වෙන්න බැරි වුණා කියලා තියෙනවා නම් කොහොමත් නෙට්වර්ක් වලට මුල ඉඳන් වීඩියෝ ටික දාන්නට පස්සේ ඒ ගැටලුව ලියා ගන්න පුළුවන්. ඉතින් මේක නිවැරදිව අල්ලගන්න මේ කොටසේදී මේ කරන පන්තිවලදී මේකෙදි ඩයග්‍රෑම් වාගයක් අඳිනවා ඒක ලබන සතියේ වදින්න බැරි වෙයි අපිට ඊළඟ සතිය අඳින්න පුළුවන් ෂුවර් එකටම අන්න ඕක තමයි ලකුණු 15 ප්‍රශ්න එන තැන මේ අනිත් තැන් රචනා ප්‍රශ්නේ කොටස් වශයෙන් ආ ව්‍යුහගත එකට තමයි ඉරි ගහන්නයි තමයි එන්නේ මෙන්න මේ කොටස් හරි ඊළඟ එක ලියා ගන්න कार्याल स्वयंकरण पद्धति कार्याल स्वयंकरण पद्धति कार्याल स्वयंकरण पद्धति නැත්නම් कार्यालीय තොරතුරු कार्यालीय स्वयंकरण पद्धति කියලා කියනවා දෙකම එකයි හරි මේකෙන් වෙන්නේ මේ තොරතුරු මේ පද්ධති වලට කියන්නේ මෙන්න මේවා මේ කෙටියෙන් කිව්වොත් කාර්යාලයේ කටයුතු කාර්යාලයේ සේවකයන්ගේ ඵලදායීතාව කාර්යාලීය කටයුතු කරන්න දැන් උදාහරණයක් ඵලදායී කරන්න වේගවත් කරන්න උදාහරණයක් ලියුමක් ටයිප්‍රයිටර් එකෙන් ටයිප් කරනවා පොඩ්ඩක් ඒක අපහැදිලිනේ ඒ ලියුමම වර්ඩ් කියලා software එකක් තියෙනවානේ වර්ඩ් කියන එකෙන් ටයිප් කරලා print කරනවා එතකොට අර ටයිප්‍රයිටරෙන් අපි print එක ගත්තට වඩා වර්ඩ් වලින් ලස්සනට හදලා प्रिंटर එකෙන් print කරවුවා අන්න ඵලදායී වැඩක් කරා. සමහර වෙලාවට කාර්යක්ෂමතාවත් වැඩි. අන්න එතකොට ඒකට උදව් වන දේවල් ඒ කියන්නේ අංකිත දත්ත ඩිජිටල් data process කරන්න උදව් වන පද්ධති තමයි මෙන්න මේ ගොඩට වැටෙන්නේ.
දැන් අන්න පළදා අනිත් අරමුණ තමයි ආයතනයේ සේවකයන්ගේ ඵලදායිතාව වැඩි කරන කාර්යාල සේවකයන්ගේ ඵලදායිතාව. එතකොට මේකට උදව් වුණා මොකද්ද? printer කියන පද්ධතිය. word කියන පද්ධතිය. word කියන software එක. අන්න එතකොට word, printer, photocopy machine අන්න ඒ වලින් කාර්යාල කටයුතු ස්වයංකරණය වෙලා තියෙන්නේ. ඵලදායී වෙලා තියෙන්නේ. අන්න ඕවා තමයි පුතේ कार्यालय स्वयंक्रिय पद्धति क्या फोटोकॉपी वर्ड एक मशीन එකක් වෙන්නත් පුළුවන් software එකක් වෙන්නත් පුළුවන් සේවක ආයතනික කාර්යාල කටයුතු ඵලදායී කරන්න තියෙනවා නම් අන්න ඔය පද්ධති තමයි කාර්යාල ස්වයංකරණ පද්ධති කියන්නේ ලියා ගන්න ආයතනයක कार्याल कटयतु फलदायी वा वेगवत्व සිදු කිරීමට අවශ්‍ය වන පද්ධති මේ යටතට අයත් වේ. මේවා මගින් අංකිත කියන්නේ ඩිජිටල් අංකිත ආකාරයට නිර්මාණය කරගත් अंकित ආකාරයට ඒ කියන්නේ පුතේ ඔය අපි ටයිප් කරලා ගන්න ඒවා ඩිජිටල් ඩේටා නේ කම්පියුටරේ ටයිප් කරලා ගන්න अंकित ආකාරයට නිර්මාණය කරගත් එක්රැස් කරගත් දත්ත ගබඩා කර ආයතනික කටයුතු පහසු කර ගැනීමට උදව් වේ. ආයතනික කටයුතු පහසු කර ගැනීමට උදව් වන පද්ධති වේ. උදාහරණ වදන් සැකසීම විද්‍යුත් තැපෑල වදන් සැකසීම කියලා කියන්නේ ඔය අකුරු ආශ්‍රිත කටයුතු කරන්නේ වදන් වර්ඩ් සැකසීම processing වදන් සැකසීම විද්‍යුත් තැපෑල ඊමේල්
එතන සාම්ප්‍රදායික මේල් එකක් යවනවට වඩා ඊමේල් එකක් යවන එක ස්මාර්ට් ඵලදායි කාලය අඩුයි අන්න ඒකින්ද ඵලදායිතාවට කාර්යක්ෂමතාවට බලපානේවනේ වදන් සැකසීම විද්‍යුත් පැල ඡායා පිටපත් යන්ත්‍ර මුද්‍රණ යන්ත්‍ර ආදී පද්ධති වේ. මුද්‍රණ යන්ත්‍ර ආදී පද්ධති වේ. හරි. එහෙනම් මම අතර නවත්තනවා.